මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බෞද්ධ ඔබ අප තුල තිබිය යුතුම වටිනාම ගුණාංගයක් ධර්ම කාරණාවක් පිළිබඳ. ඒ තමයි සම්මා දිට්ඨිය කියන එක. දැන් මෙතන ඉන්න ගොඩාක් අය දැන් මම මෙහෙම කිව්වොත් මේ පින්කම්බල බලයෙන් ඔබ අපි හැමෝටම නිවන් සැප ලැබේවා කියලා කිව්වොත් මොකද කරන්නේ ඊට පස්සේ? ඊට පස්සේ කරන දේ තමයි සාදු කියන. නේද? ඒක තමයි ගොඩාක් වෙලාවට කරන්නේ. දැන් මං අහනවා ඔබෙන් ඇයි එහෙම සාදු කියන්නේ? කැමැති නිසාද අකමැති නිසාද? නිවන් දකින්න තියෙන කැමැත්ත නිසා නේද? ඇයි ඔච්චරටම නිවන් දකින්න කැමති? මොකද හේතුව? සසර භයානකකම ගැන දකින නිසා නේද? අන්න එහෙමයි. එතකොට බය වෙන්න ඕන කොතැනටද? බය වෙන්න ඕන සසරට නේද? සසරටයි බය වෙන්න ඕන. දැන් මේ බය කියන එක ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා වචනයක්. දැන් ඔයත් දන්නවා බයත් එක්ක තියෙන අනිත් වචනේ තමයි ධර්මයේ යෙදෙන මොකද්ද? ලැජ්ජාව නේද? ලැජ්ජාවයි භයයි. පාලියෙන් කියන්නේ කොහොමද ඔය වචන දෙකට? හිරි උත්තප්ප කියලා නේද? සාමාන්‍යයෙන් හිරි උත්තප්ප කියන්නේ මොකද්ද? ලැජ්ජාව බය. කුමකට බයද? කුමකටද ලැජ්ජ වෙන්නේ? පව් කරන්න නේද? පව් කරන්න ලැජ්ජාවයි පව් කරන්න බයයි. දැන් පව් කරන්න ලැජ්ජාවයි පව් කරන්න බයයි තියාගෙන හිටියොත් ඒකෙන් පමණක් සෑහීමටපත් වුණොත් නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇයි ඒ? දැන් පව් කරන්න ලැජ්ජා පව් කරන්න බය බෞද්ධයෝ විතරද? නෑ. අබෞද්ධ අන්‍යාගමිකයෝ පව් කරන්න බය අයින්න ඕන තරම් නේද? පව් කරන්න බය ඉන්නවා ලැජ්ජායත් ඉන්නවා. එහෙනම් පවට ඇති ලැජ්ජාව භය තිබූ පමණින් නිවන් දකින්න බෑ. දැන් සමහරු පව් කරන්න බයයි. ඒ බය නැති කරගන්න මොකද කරන්නේ? පව් කරන්න බයයි. මොකද පව් කරාම දුක් විඳින්න වෙයි කියන හැඟීම නිසා නේද? ඒකටනේ බය. ඉතින් ඒ බය ඇති එක්කිනා ඊට පස්සේ මොකද කරන්න පෙළඹෙන්නේ? පින් කරනවා. මොකටද පින් කරන්නේ? සැප විඳින්න තියෙන කැමැත්තට. නේද? ඒකනේ ගොඩක් අද පව් කරන්න තියෙන බය නිසා පව් නොකර ඉන්නවා. එච්චරද? නෑ. ඊට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ හොඳ දේ කරනවා. මොකද්ද හොඳ දේ? පින් කරනවා. පින් කරන්නේ මොකක් නිසාද? සැප විඳින්න තියෙන කැමැත්තට. ඒක මොකද්ද? ඒක ආසාව. තණ්හාව. ඉතින් සැප විඳින්න තියෙන කැමැත්තෙන් පින් කරාම සැප ලැබෙනවද නැද්ද? ලැබෙනවා. නැත්තේ නෑ. කැමැත්තෙන් කරන්නේ හොඳ දේ නේද? හොඳ දේ කරාම ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නේ කොහෙද? ආයි සසරමයි. නේද? ආයි සසරමයි. එතකොට සසරට වැටුනහම මොකද වෙන්නේ? සසරට වැටුනහම උන් ආයි දුක් විඳින්න වෙනවා. මොනවාද දුක්? ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් නේද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ ඔක්කොම දුක් විඳින්නේ. එහෙනම් හරියට බැලුවොත් බය වෙන්න ඕන කොතනටද? සසරටයි. නේද? බෞද්ධයා බය විය යුත්තේ සසරටයි. දැන් ඔබගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබ සසරට බයද කියලා. මොකද දෙන්න තියෙන උත්තරේ? ඔව් කියලා කියයි. එච්චරයි හැබැයි.
බය නම් ඊට පස්සේ මොකද වෙන්න ඕන? බය නම් ඉතින් බය නැති කරගන්න එපා නේද? ඇයි සසරට බය වෙන්නේ? සසර දුක් විඳින්න වෙන නිසා. දැන් සසරට ආවහම විඳින්න වෙන ප්‍රධානම පළවෙනි දුක ප්‍රධානම නෙවෙයි පළවෙනි දුක මොකද්ද? ජාති නේද? දැන් අපි බලමු ඇයි සත්වයෙක් සසරට එන්නේ කියලා. මොකක් නිසාද? සසරට එන්නේ සසරට එන්න තියෙන කැමැත්ත නිසා නේද? සසර උපදින්න තියෙන කැමැත්ත නිසා. කැමැත්ත තව විදිහකින් කිව්වොත් මොකක්ද? තෘෂ්ණාව. එහෙම නැත්නම් ආශාව. ආශාව කියන්නේ කෙලෙස් වල මූලයක්. අකුසල මූලයක්. එතකොට පින්වත්නි කවුරු හරි කෙනෙක් සසරට එන්නේ ඇයි කියලා අහුවාම දෙන්න තියෙන හොඳ උත්තරයක් තමයි කෙලෙස් නිසා කියන්නේ. නේද? දැන් ඔන්න කෙනෙක් මැරෙනවා. මැරෙනකොට එයාගේ හිතේ තියෙන කෙලෙස් සියල්ලම නැති කරලා මැරෙයි. මොකද වෙන්නේ යාට? ආයෙ උපදින්නේ නැහැ. ආයෙ උපදින්නේ නැති වෙන විදිහට මැරෙන එක කියන්නේ මොකක් කියලාද? අපි සාමාන්‍යයෙන් මැරෙනවා කියුවට ආයෙ උපදින්නේ නැති වෙන විදිහට මැරෙන එකට කියන්නේ මොකක්ද කියන්නේ? පිරිනිවන් පානවා කියලා. නේද? පරිනිර්වාණය සම්පූර්ණයෙන්ම නිවල දැම්ම වෙනවා ගින්න. එතකොට අපි ආයේ උපදින්නේ සසරට එන්නේ මොකක් නිසාද එහෙනම්? කෙලස් තියාගෙන මැරෙන නිසා. නේද? එතකොට සසර ගමන නවතිනව නම් යම් තැනක එතන තමයි නිවන. ඒ නිවන සාක්ෂාත් කරගන්න නම් මොකද්ද කරන්න ඕන? කෙලස් නවත්තන්න ඕන. කෙලස් නවත්තන එක කොහොමද කරන්නේ? මගේ හිතේ තියෙන කෙලස් අඩු වේවා දුරු වේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියයි කියලා කෙලස් නවතින්නේ නේද? ඒකට තමන්ගේ ජීවිතය තුළ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ඕන හොඳ දැක්මක් ඇතුව. හොඳ දර්ශනයක් ඇතුව. අන්න එහෙම සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන කෙනාට තමයි ක්ලේශ ප්‍රහාණය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ක්ලේශ ප්‍රහාණය සිද්ධ කරන කෙනා අංග 8ක් අනුගමනය කරන්න ඕන. ඒ අංග 8ට කියනවා මොකක් කියලා? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි අනුගමනය කරන්නේ මොකටද? ක්ලේශ ප්‍රහාණය සඳහා. කෙලෙස් ප්‍රහාණය කරන්නේ මොකටද? කෙලෙස් තියෙන කම්ම සසරට වැටෙනවා. සසරට වැටෙන එක නවත්ත ගන්න. ඉතින් සසරට වැටුණාම මොකෝ? සසරට වැටෙන එක දුකක්. නේද? ඒ දුක නවත්ත ගන්න නම් සසරට එන එක නවත්ත ගන්න ඕන. සසරට එන එක නවත්ත ගන්න නම් කෙලෙස් නවත්තන්න ඕන. කෙලෙස් නවත්තන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය ඒකට අත්‍යවශ්‍යයි. මොකද්ද පළවෙනි අංගය? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? දැන් කෙනකින් අහුවම එක සැරේට කිය හරි දැක්ම, හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීම, හොඳ දැකීම ඔය විදිහට එක කියයි. ඒකමද? දැන් ඔහොම කිව්වොත් කියයිනේ අනිත් අයත් ඔයාලට විතරද තියෙන හරි දැකීම අපිටත් තියෙනවනේ කියලා. ක්‍රිස්තියානිය කියන්නේ නැද්ද? කියයි. හරි කතාව බලන් යනකොට. එයාලට තියෙනවා හරි දැකීමක් නේද? මුස්ලිම් අයත් කියයි, Hindu අයත් කියයි. හරි දැකීම කියන්නේ. ඒ අයට සාපේක්ෂව එයාලා ඒක විශ්වාස කරන එක හරි කියලා. ඒ නිසා එයාලටත් කිසියම් හරි දැක්මක් තියෙන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුවෝ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරල හොයාගෙන තියෙන බලාගෙන යනකොට අනිතයටත් තියෙන එකක් නේද? එහෙනම් මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ විශේෂත්වයක් නැහැනේ. එහෙම නෑ. බුදුහාමුදුරුවෝ මේ දර්ශනීයට වැඩි ගැඹුරින් අධ්‍යයනය කළා.
අන්නේ නිසා එහෙම අධ්‍යයනය කරලා උන්වහන්සේ මේ දැක්මේ දෙපැත්තක් තියෙන බව තේරුම් ගත්තා. ඒ අනුව සම්මා දිට්ඨිය කියන එක කොටස් දෙකකට බෙදලා පෙන්වුව උන්වහන්සේ. මොකද්ද කොටස් දෙක? ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. දැන් ඔන්න අවධානයෙන් අහන් ඉන්න ඕන. බණ ඉවරනාට පස්සේ මම අහනවා මොනවද කිව්වේ කියලා. ඒකට උත්තර දෙන්න ඕන. ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. මේක තේරුම් ගැනීම සඳහා වචන දෙකක් මතක තියා ගැනීම අවශ්‍යයි. මොකද්ද වචන දෙක? පළවෙනි වචනේ තමයි පැවැත්ම. දෙවෙනි වචනේ තමයි නැවැත්ම. ඔන්න වචන දෙක මතක තියාගන්න. පැවැත්මයි නැවැත්මයි. මට කියන්න ඔය කියන වචන දෙකෙන් ලෞකික සම්මා දිට්ඨියට බැඳෙන්නේ මොන වචනයද? පැවැත්මයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට බැඳෙන්නේ මොකද්ද? නැවැත්මයි. නේද? ලෝකයේ පවතින අනිත් ආගම් වලත් උගන්වනවා සත්වයාගේ යහපැවැත්මට අවශ්‍ය කරන කරුණු කාරණා. ලෝකයේ පවතින අනිත් ආගම් වලත් උගන්වනවා. ඒකට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලත් එහෙම එකක් තියෙනවා. එතකොට පින්වත්නි අපි මූලිකව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද ඒ? දැන් ගොඩාක් අය කියනනේ කොයි ආගමෙත් කියන්නේ හොඳ කරන්න නරක කරන්න එපා කියන එක. ඒ හින්දා විශේෂත්වයක් නැහැ කියලා. ඒක ඇත්ත. පැවැත්ම සම්බන්ධයෙන් බැලුවොත් කොයි ආගම කියන්නේත් එහෙම තමයි. නේද? කොයි ආගමෙත් උගන්වනවා පින පව හොඳ නරක. පව් කරන්න එපා පින් කරන්න කියන ඒ පැවැත්ම සම්බන්ධයෙන් ගත්තොත් අනිත් ආගම් ඔක්කොගේම බුදුදහමේ ඉගෙනවීම එකයි. හැබැයි බුදුදහම කියලා කියන්නේ එහෙම පැවැත්මින් පමණක් සීමා වෙන එකක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ සත්වයාගේ පැවැත්මට පමණක් කරුණු කියන එකක් නෙවෙයි. බුදුදහම කියන්නේ සත්වයාගේ නැවැත්ම තහවුරු කරන්න මඟ පෙන්වන එකක්. අන්න ඒ සඳහා තමයි බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර මාර්ගයක් දේශනා කළා තියෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත අනුගමනය කරන කෙනාට විතරයි සාංශාරික විමුක්තිය හෙවත් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තවත් විදිහකින් කිව්වොත් ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් මුල් කරගෙන සිතින් කයින් වචනයෙන් කරනු ලබන හොඳ ක්‍රියාකාරකම් තමයි ලෞකික ආර්ය මාර්ගය කියලා කියන්නේ. එතකොට සිතින් කයින් වචනයෙන් කරනු ලබන ක්‍රියාකාරකම් කරනකොට ලෝභ ද්වේෂ මෝහ නැතිව කරනු ලබන නම් අන්න ඒක තමයි ලෝකෝත්තර මාර්ගාංග දියුණු කරනවා කියලා කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් මෙහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත දියුණු වෙනකොට වෙන්නේ පින දියුණු වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත දියුණු වෙනකොට වෙන්නේ කුසලය දියුණු වීමයි. එතකොට පින පැවැත්මට උපකාර වෙන එකක්, කුසලය නැවැත්මට උපකාර වෙන එකක්. අන්න ඒ විදිහට ඔබ තේරුම් ගන්න ඕන. එතකොට කවුරු හරි කෙනෙක් බය වුණාම මොකද කරන්නේ? බය වුණාම දුක් විඳින්න බය වුණාම කරන්නේ සැප විඳින්න පුළුවන් දේවල් කරන්නේ. නේද? දැන් අනේ අපි ඉතින් මහ පව්කාරයෝ ඒ ඉඳනේ මේ වගේ දුක් විඳින්න උනේ අතීතයේ කරපු පව් තමයි මේ ගෙවන්නේ. ලබන ආත්මෙවත් ඉතින් හොඳ දැනකට යන්න එපාය කියලා ඉරල මොකද කරන්නේ? අන්න හොඳ දේවල් කරනවා, පින් කරනවා. නේද? එතකොට එයා කොහොමද මේ සසර දුකක් බව තේරුම් ගත්තේ? එයා සසර දුකක් බව තේරුම් ගත්තේ ඉපදුනාට පස්සේ විඳින්නට වෙන මේ ලෞකික සැප අඩුවීමයි. ඒක තමයි එයා දුකක් කියලා හිතුවේ. දැන්
අපි සංසාරේ ඉපදුනාට පස්සේ මේ භවයේ ඉපදුනාට පස්සේ මේ විඳින සැපක් තියෙනවනේ. මොනවාද සැප? සරලව කිව්වොත් මොනවාද අපිට තියෙන මූලික මිනිස්සෙකුගේ අවශ්‍යතාවයන් තියෙනවා. මොනවාද? පළවෙනි අවශ්‍යතාවය තමයි ඇඳුම් පැළඳුම් තියෙන්න ඕන, ආහාර පාන තියෙන්න ඕන, බෙහෙත් තියෙන්න ඕන, ඉන්න හිටින්න තැන් තියෙනවා නේ. චීවර පින්ඩ පාත සේනාසන ගිලානප්‍රත්‍ය. සිව්පසේදී. ඔන්නව අඩු වුණාම මොකද වෙන්නේ? ඔය අඩු වුණාම අපි හිතනවා මොකක් කියලා? දුකක් කියලා. ඔය වැඩියෙන් තියන අය ගැන අපි හිතන්නේ කොහොමද? පින් කරපු අය, හොඳ පූසත් අය, සැපට ඉන්න අය ඔය විදිහට හිතනවා. ඒතර ලෞකික සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයා සැප දුක තීරණය කරන්නේ කෙනෙක් ඉපදුනහම ඒ කෙනාට විඳින්නට වෙන ඒ ඉපදිලා ජීවත් වෙන කාල සීමාව තුළ විඳින්නට වෙන මේ සිව්පසය මුල් කරගෙන නේද? හැබැයි පින්වත්නි ඊට වැඩිය ගැඹුරින් මේක දකින්න ඕන. ඔය කියන සිව්පසය අඩු වැඩියෙන් ලැබෙන්නේ අර පිනපව මත සාධකයේ මත තමයි. පින් කරපු අයට සිව්පසය හොඳට වැඩියෙන් ලැබෙනවා නේද? පව් කරපු අයට ඔය අඩුවෙන් ලැබෙනවා. උදාහරණයකට ගත්තොත් පින් කරපු අයට නම් හොඳට කන්න බොන්න හම්බ වෙනවා. ඊළඟට ඇඳුම් පැළඳුම් හම්බ වෙනවා. ඊළඟට ගෙවල් දොරවල් හොඳ මාලිගාවගේ ගෙවල් එහෙම තියෙනවා. හොඳ බෙහෙත් හේත් හම්බ වෙනවා. ලෙඩ වුණාම හොඳ ඉස්තරම්ම බෙහෙත් ගන්න පුළුවන්. ඒකනේ බුදුහාඳුරු දේශනා කරේ ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියන්ට පින් උපකාරයි. පින් කරපු ගිහියන්ගේ නොකරපු ගිහියන්ගේ වෙනස අපි දකිනවා. සමාජයේ තියෙන උතරන් තියෙනුනේ මේ අඩු වැඩිකම්. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දන්ට පින් උපකාර. නේද? මහාන වෙච්ච අයගේ හාමුදුරුවරුන්ගේ පින් මහාන වෙන්න ලැබෙන්නේ කොච්චර පිනකටද? එහෙම වෙලත් පින් කරපු හාමුදුරුවෝ අය පින් අඩුවෙන් කරපු අයගේ වෙනස තියෙනවා. නේද? පින් කරපු අයට හොඳට ලැබෙනවා. ඒවා දැකලා සමහරු කියනවා අන්න සුපිරි හාමුදුරුවෝ කියලා. සුපිරි තමයි කර්මයේ සුපිරි වුණා විපාකේ සුපිරි. මොනෝ කරන්නද ඒක? නේද? ඒවා සංසාරික ස්වභාව. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ටත් පින් උපකාරයි. දෙවියන්ගෙත් තියෙන අල්පේශාක්‍ය දෙවිවරු මහේශාක්‍ය දෙවිවරු. නේද? ඒ සැප කියන එක ඒ සිව්පසය මුල් කරගෙන ඒක ඇති වෙනවා. ඒ සැපට පිනපව උපකාර වෙනවා. සැපට පිනපව උපකාර වෙනවා. හැබැයි ඔය සැපය තුලත් ඔය දුක තුලත් එහෙම නැත්නම් ඔය පින තුලත් ඔය පව තුලක් තියෙනවා සසරට ඉන්න වෙච්ච හේතුව. ඒ මොකද්ද? ඒ තමයි ක්ලේශය, අකුසල මූලය, ලෝභ ද්වේෂ මොහ. එහෙනම් අපි කොතෙකුත් මේ දීර්ඝ සංසාර ගමනේදී බොහෝම සැප බහුල ජීවිත ගත කරන්නේ නැති. නේද? රාජ මහා මාත්‍යාදීන් වෙන්නේ නැති. සිටුවරු වෙන්නේ නැති, ධන කුවේරයෝ වෙන්නේ නැති, මහා උගත්තු වෙන්නේ නැති, හරි පොහසත්තු වෙන්නේ නැති. ඒ අතරේ අන්ත දුක්ඛිත ජීවිත ගත කරපු පිරිස පාවරපත් වෙන්නත් ඇති. ඉතින් ඔය විදිහට සැප විඳගෙන දුක් විඳගෙන යන මේ ගමනේදී අර කියන සැප දුක කියලා මං කියවර සිව්පසයේ මුල් කරගෙන ඇති වෙන සැපේ දුක විඳගෙන යන ගමනේදී දුප්පත් පෝසත් භේදයක් නැතිව හැමෝටම මුහුණ දෙන්න වෙන දුකක් තියෙනවා. මොකද ඒ තමයි සසරට ආවේනික දුක. මොනවාද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. නේද? දැන් ඔය කියන කාරණාවන්ටපත් වුණොත් කවුරු හරි කෙනෙක් ඒකට දුප්පත් පෝසත් ભેදයක් නැහැ. ඒ දුක එකයි. දුප්පත් එක්කෙනෙකුටයි පෝසත් එක්කෙනෙකුටයි ඔළුවේ කැක්කුමක් හැදෙනවා. නේද? දැන් පෝසත් එක්කෙනාට කියලා අඩුවෙන් දැනෙනවද ඔළුව කැක්කුම? නෑනේ. ඇදුනාම හොඳ ස්පිරිතාලකට ගිහලා බේත් ගන්න පුළුවන් බව ඇත්තයි. නමුත් වේදනාව නේද? එක සමානව දැනෙන්න ගන්නවා. සමහර වෙලාවට දුප්පත් එක්කෙනාට දැනෙන වේදනාවට වැඩි වේදනාවක් දැනෙන්නත් පුළුවන් ඒ රෝගී ස්වභාවය අනුව. ඒ නිසා සසරට වැටුනොත් විඳින්න වෙන අන්න ඒ දුක ඔබ තේරුම් ගන්න. එහෙම දුක තේරුම්ගෙන හරියට බැලුවොත් දුකට බය වෙන්න හොඳ නැහැ.
දැන් අපි බය වුණාම මොකද කරන්නේ? බයත් එක්ක එන්නේ ද්වේෂ චෛතසිකය. බය හැමතිස්සෙම ද්වේෂය මුල් කරගත්ත චෛතසික ස්වභාවය. මෝහයයි ද්වේෂයයි එකට මිශ්‍ර වුණාම තමයි බය කියන චෛතසික ස්වභාවය එන්නේ. ඒතර ඒක ක්ලේශයක්. හරියට බැලුවොත් බය වෙනවා කියලා කියන එක මේ දුක් විඳින්න තියෙන බය. හරියටම බැලුවොත් ඔබ බය ඇති කර ගන්නවට වැඩිය සසර පිළිබඳව ඇති කර ගන්න ඕන මොකද්ද? සසර දකින්න ඕන ආදීනවය. දැන් සාමාන්‍ය අපි කීමට කියනවා මේ සසර බය දැකලි වල සසර කලකිරලා එහෙම ගියා කියලා. එහෙම නරක නෑ. එහෙම හරි බය වෙලා හරි සසරින් ඈත් වෙන්න උත්සාහවත් වෙන එක. නමුත් බය හැමතිස්සෙම බයත් එක්ක ද්වේෂයක් එනවා. එහෙම නැත්නම් මෝහයක් එනවා. එහෙම නැත්නම් කනගාටුවක් එනවා. නමුත් ආදීනවයයි දකින්න ඕන සංසාරේ. සසර ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක් වල තියෙන ආදීනව පැත්ත දකින්න. ආදීනවයත් එක්ක එන්නේ හැමතිස්සෙම ප්‍රඥා චෛතසිකය. ආදීනවය දකින්නකොට මේවා මේ විදිහට විඳින්න වෙන්නේ ඇයි කියලා හේතු හොයන්න ගන්නවා. නේද? බය ඇති වුණාම ගොඩක් වෙලාවට తాවකාලිකව උඩින් හේතුව බලනවා මිසක් ගැඹුරින් විශ්ලේෂණය කරන්නේ නැහැ බයේදී. හැබැයි ආදීනවේදී එහෙම නෙවෙයි. ආදීනවේදී ගැඹුරින් හොයලා බලනවා ඇයි මෙහෙම වුනේ කියලා. එහෙම හොයලා බලන එක්කෙනා හොයන්නේ අතීතේ නෙවෙයි. හොයන්නේ අනාගතේ නෙවෙයි. ගොඩක් වෙලාවට බය වුණ එක්කෙනා එක්ක අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. නේද? අතීතයේදී මෙහෙම වුණා අනාගතෙත් මෙහෙම වෙයිද කියලා බය ඇති කරගන්නවා. ආදීනවය දකින්න එක්කෙනා බය වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. ඒ නිසා එයා සසර ගමන කෙටි කර ගැනීම සඳහා මේ මොහොත තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් පින්වත්නි මෙහෙමනේ. දැන් අපි හැමෝම කැමති වුණත් අකමැති වුණත් ඉපදිලි ඉවරයි. නේද? දැන් අපිට පිළිගන්න වෙනවනේ. දුක හරි සැප හරි දැන් අපි ඉතින් විඳිනවා. නේද? ඉපදීමේ දුක අපි දැන් විඳිනවා. ඒක ඉපදුනා කියන එක ඒක දැන් අතීත දුකක් බවට පත් වෙලා ඉවරයි. හැබැයි දැන් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මොකද්ද ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්? මේ පංචස්කන්ධේ රූපස්කන්ධය ඉපදීම ගැන නෙවෙයි. රූපස්කන්ධය මුල් කරගෙන කරනු ලබන ක්‍රියාකාරකම් වල තියෙන ස්කන්ධ ක්‍රියාකාරීත්වයේ ಜಾතිය දැන් අපිට විඳින්න පුළුවන්. දැන් පංචස්කන්ධයක් පහළ වීම තමයි සත්වයකගේ සම්මුතියෙහි ඉපදීම කියලා කියන්නේ. ඒ නිසානේ කන්දානම් පාතු භාවෝ කියලා කියන්නේ ස්කන්ධ පංචකේ පහළ වීම ಜಾතිය කියලා අපි සම්මුතියෙන් හඳුන්වනවා මේ සත්වයක ඉපදෙන එක. ඒතර ಜಾති කියලා කියන්නේ සත්වයක ඉපදීම විතරක් නෙවෙයි. යාතේසං තේසං සත්තානං ಜಾති වගේම යාතේසං තේසං ධම්මානං ಜಾති කියලා එකක් තියෙනවා. අන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අතීතයට ගිහිල්ලා බෑ අනාගතයට ගිහිල්ලා බෑ ඉන්න ඕන කොතනද වර්තමානයේ මේ මොහොතේ. ඒකයි මේ මොහොතේ ජීවත් වෙන living in the present කියන්නේ වර්තමානයේ තුල ජීවත් වෙනවා කියන්නේ ඒකයි. ඒක අල්ල ගන්න නම් හැමතිස්සෙම මේ මොහොතේ හිත පිහිටුව ගන්න ඕන. අතීතයට දුවලා බෑ අනාගතයට දුවලා බෑ. කොහොමද මේක වෙන්නේ කියන අපි බලමු. දැන් මේ මම මේ කියාගෙන යන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නට අවශ්‍ය කරන දේ. දුක්ඛ සත්‍ය වටහාගෙන දැන් සම්මා දිට්ඨිය පළවෙනි සත්‍යයේ දුක්ඛ සත්‍යනේ නේද? ඒක වටහා ගන්න හැටි. එතකොට අපි බය වෙන්න ඕන සසර දුකට. සසරට. එතකොට සසරෙත් අපි දකින්න ඕනේ ඒ ජාති ජරා ව්‍යාධි මරණ වල ආදීනවයයි දකින්න ඕන. ආදීනවේ දකින්න නම් ප්‍රඥා චෛතසිකේ උපදව ගන්න ඕන. එහෙම ප්‍රඥාවෙන් අපි ආදීනව බලනකොට මේ මොහොත තුල මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන හැටි දකින්න. අන්න එහෙනම් දැන් ඕන තේරුම් ගන්න කොහොමද මේ මොහොතේ જાතියක් වෙන්නේ කියලා. ඉපදෙන්නේ කියලා. දැන් අපි සත්වයක් විදිහට ඉපදිලා ඉවරයි.
නේද? අවුරුදු 30 40කට කලින් එක එක වයසවලට ඉපදිලා ඉවරයි දැන්. හැබැයි හරියට බැලුවොත් දැන් මේ වාඩි වෙලා ඉඳිද්දි දැනුත් උපදී. නේද? ෂණික જાතියක් තියෙනවා. දැන් ඔයත් අහලා ඇති කොතෙකුත් වචනයක් ෂණික මරණ කියලා අහලා තියෙනවා. මැරෙන්නේ මොකක් නිසාද හරියට බැලුවොත්? මැරෙන්නේ ඉපදුන හින්දා. නේද? මැරෙන්නේ ඉපදුන හින්දා. ඒතර ෂණිකව මැරෙනවා නම් ඒකේ අනිත් අදහස මොකද්ද? ෂණිකව ඉපදෙනවා. නේද? ෂණිකව ඉපදෙනවා. දැන් ඔය කුෂන් එක උඩ වාඩි වෙලා හිටියත් මොකද්ද වෙන්නේ හරියට බැලුවොත්? මෙරි මෙරි උපදිනවා. නේද? මෙරි මෙරි උපදිනවා. හැබැයි ගොඩක් අය ඕක දන්නවද? නෑ ගොඩක් අය දන්නේ නෑ. ගොඩක් අය දන්නව එකක් මොකද්ද? මෙරි මෙරි ජීවත් වෙනවා කියලා. නේද? එහෙම කතාවක් නම් නිතර කියනවා. අන්න ඒක භවයට යන හැටි නේ. මම මේ මෙරි මෙරි ජීවත් වෙනවා කියලා හිතනවා. හැබැයි හරියට බැලුවොත් අපි මෙරි මෙරි ජීවත් වෙනව නෙවෙයි. මෙරි මෙරි උපදිනවා. ෂණිකව උපදිනවා. ෂණිකව මැරෙනවා. මොනවද මේ ෂණිකව මෙච්චර වෙන්නේ? පංචස්කන්ධ ක්‍රියාවලිය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ක්‍රියාවලියයි ෂණිකව උපදිලා ෂණිකව නැති වෙන්නේ. අන්න ඒක තමයි ධම්මානං ජාති කියලා කියන්නේ. ධම්මානං මරණ කියලා කියන්නේ ඒකයි. දැන් ඔන්න මම තේරුම් ගන්න උදාහරණයක් කියන්න. දැන් ඔන්න අපිට ඇහැක් තියෙනවා. ඒ ඇහැ මේ අපි රූපය නමින් නම් කරගත්ත මේ කයෙහි පිහිටා තියෙන ඇහැ. මාංශ චක්ෂුසේ. බාහිර සමාජයේ රූපයක් තියෙනවා. නේද? බාහිර සමාජයේ රූපයක් තියෙනවා. අපි ඇහෙන් ඒ රූපය දකිනවා. ඇහැ රූපය දකිනවා. දැක්කට පස්සේ මොකද වෙන්නේ? දැක්කට පස්සේ සාමාන්‍ය ස්වභාවය තමයි ඒ රූපේ ඡායා රූපයක් මනසින් ගන්නවා. ෆොටෝ එකක් ගන්නවා. දැන් ස්මාර්ට්ෆෝන් එකකින් ඔන්ලයින් කොයිද මේ ඉන්ටර්නෙට් ගිහිලි වල Facebook එකේ ෆොටෝ එකක් බලනවා. ෆොටෝ එකක් බලලා ඉවර වෙලා ඒක බලලා ස්ක්‍රීන් එක ඕෆ් කරනවා. දැන් ෆොටෝ එක ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. හැබැයි පේනවා කොහෙද පේන්නේ? හිතේ පේනවා. පේන්නේ නැද්ද? පේනවා. ඒතර දැන් ගොඩාක් අය කියනවා මොකද්ද අර රූපේ හින්දා තමයි මගේ හිතේ කෙලෙස් ඇවිස්සුනේ. ඕක පේන්න කෙලෙස් ඇවිස්සෙනවා කියලා S2 වහගන්න. ඒතකොට එයා හිතනවා S2 අරගෙන හිටියාම තමයි රූප පේන්නේ. වහගත්තාම පේන්නේ නැහැ කියලා. දැන් නොපෙන් තියෙන්නේ. පේනවා. සමහරවුන්ට S වැහුවම තමයි හොඳ රූප පේන්න ගන්න. නේද? ඒ නිසා මේ ඇස් වහගෙන ඉන්නවා කියන එක රූප නොපෙනෙන හේතුවක් නෙවෙයි කියන එක මතක තියාගන්න. එතකොට අපි ගන්නව ඒ රූපය කොහාටද? උපාදාන. අන්න බාහිර සමාජයේ තියෙන රූපය උපාදාන කරනවා. උපාදාන කියන්නේ මොකද්ද? උපාදාන කියන්නේ ළඟට ගන්නවා. දැන් මයික් එකත් උපාදාන උනේ. අන්න ඒ වගේ. උපාදාන කියන්නේ ළඟට ගන්නවා. ඇයි ළඟට ගත්තේ? රූපේ බැඳුන නිසා. තණ්හා පච්චය උපාදාන. නැත්තම් බැඳුනේ නැත්තම් මොකද වෙන්නේ? බැඳුනේ නැත්තම් අපි ඒක උපාදාන කරන්නේ නේද? එහෙනම් ඒක දිත්තේ දිත්ත මත්තං දුටුවා දුටු පමණයි. ඒක එතන ඉවරයි. අපි තණ්හාවෙන් බැඳුනහම ඒ රූපය ළඟට ගන්නවා. ළඟට අරගෙන ඒ රූපය දැනගෙන හඳුනාගෙන ඒ රූපය මුල් කරගෙන සිතවිලි ගොඩ නගාගෙන ඒ කටයුතු ඔක්කොම කරනවා. ඒ කරලා ඉවර වුණාට පස්සේ ඒ ඇහැටම තව රූපයක් පේනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අර මුලින් ඇති වෙච්ච රූපේ නිසා හටගත්ත වේදනා සංඥා සංකාර විඥාන උපාදාන මොහොත තිබුණා නම් ඒ සියල්ලම ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන සියල්ලම ඉවරයි. එතකොට අන්න වේදනා සංඥා සංඛාර විඥාන කියන රූපය මුල් කරගෙන හටගත්තා. වෙන රූපයක් එනවා කියනකොටම මුල් රූපේ නැති වුණා. නැති වෙනකොට අර වේදනා සංඥා සංඛාර විඥානත් නැහැ. අන්න ෂණික ಜಾති ෂණික මරණ. නේද? එතකොට ඔන්න ඔය විදිහට ෂණිකව වෙනස් වෙන රූපයක්
උපාදානෙන් තදින් බැඳිලා අල්ලා ගත්තොත් ඒ රූපය මුල් කරගෙන සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරලා සංස්කාර ගොඩනගලා නැවත නැවත ඒ රූපය හිත තුල පවත්වාගෙන යනවා. ආයි ඊළඟ භවයක නෙමෙයි මේ භවයම නේද? දැන් ඔය ඇත්තෝ අද ගෙදර ඉඳලා මේ ශාලා මෙහි පන්සලට එනකොට ඇස් දෙකෙන් මොනතරම් රූප දකින්නේ නැද්ද? නේද? ලක්ෂ ගාණක් රූප දකින්නේ නැතිනේ. මිනිස්සු විතරක් නෙවෙයි මං කියන්නේ. ගොඩ නැගිලි නේද? එක එක ඒවා. දැන් මේ දැකපු හැම රූපයක්ම මතකද? මතක නෑ. ඇයි මතක නැත්තේ? මතක නැත්තේ අල්ලගත්තේ නැති හින්දා. නේද? එකක් දෙකක්වත් මතක නැද්ද? මතකයි. ඒ මොකද? ඒක අර උපාදානයෙන් අල්ලගත්ත හින්දා. නේද? ඒතර අන්න ඒ වාගේ ඔබ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන්ගෙන් ගනු ලබන අරමුණු අරගෙන ඒවායි තණ්හාවෙන් බැඳලා උපාදානයෙන් අල්ලගෙන වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියාම ඒ නොවෙනස් වෙන රූපාදී අරමුණු නැවත නැවත පරිහරණය කරන්න කැමැත්ත ඇති කරගෙන සිතින් කයින් වචනින් කර්ම රැස් කරනවා. ඒ කරන්නේ මේ වෙලාවේ. ඒ කර්ම රැස් කරන්න ඒවා සිත තුළ ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන දේවල් තමයි ඔබව සංසාරේ දිගට ඇදගෙන යන්නට හේතු වෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ෂණික ජාති සහ ෂණික මරණ කියන දේ දැනගන්න. නේද? එතකොට මේ ෂණිකව ඇති වෙලා ෂණිකව නැති වෙලා යන දේවල් වෙනස් නොවි පවත්ව ගන්නට උත්සාහ ගත්තොත් එතන තමයි දුක. නේද? දැන් ෂණිකව ඇති වෙලා ෂණිකව නැති වෙලා යනවා කියලා කියන්නේම වෙනස් වෙනවා කියන එකනේ. ඒ වෙනස හඳුනාගන්නේ නැතුව ඒවා වෙනස් වෙනවා කියලා තේරුම් ගන්නේ නැතුව ඒක වෙනස් නොවි ඒ විදිහටම තියෙන්න ඕන කියලා තණ්හාවෙන් බැඳලා උපාදානෙන් අල්ලාගෙන ඉන්න වෙලාවට ඒව වෙනස් වුණොත් දුකයි. අන්න දුකට හේතුව තණ්හාව කිව්ව එකයි. දුක්ඛ සමුදය. දැන් ඕක තේරුම් ගන්න වයසට යනකන් ඉන්න ඕනේ නේද? දැන් සාමාන්‍ය සම්මුති කතාවක් තමයි මොකද්ද? සත්වයක් ඉපදෙනවා, ඉපදිච්ච සත්වයා ටිකෙන් ටික වයසට යනවා කියන්නේ. නේද? දැන් ඔය වයසට යනවා කියන එහෙම නැත්නම් මේ ජරාවටපත් වෙනවා කියන එක රූපය වෙනස් වෙනවායි කියන එක ටිකක් තේරුම් ගන්න. බාහිර වශයෙන් තේරුම් ගන්න වෙලාවක් යනවද නැද්ද? යනවනේ නේද? අපේ මේ රූපය දැන් ඔබට මට අපට තියෙන මේ රූපය වෙනස් වෙනවයි කියලා තේරුම් ගන්න ටික වෙලාවක් යනවා. බාහිර රූප වශයෙන් ගත්තාම අර මං කියන්නේ මේ ඇතුළට ගත්ත පින්තූර රූපේ නෙවෙයි මනසේ අගත රූපේ නෙවෙයි බාහිර රූපේ. නේද? දැන් ඔය ඇත්තන් දිහා බැලුවා දැන් ඔය ඇත්තන්ගේ මේ රූපය එක සැරේටම වෙනස් වෙනවා. නෑනේ. දැන් මේ බණ අහන්න එනකොට හොඳට මේකප් කරගෙන හැඩ වෙලා වැඩ වෙලා ඇවිත් තියෙනවා නේද? දැන් ඒක එක සැරේටම දාඩිය දාලා කැත වෙලා යනවද? නෑ ඒක වෙන්නේ ටිකින් තමයි ඒක වෙනස් වෙලා යන්නේ. හැබැයි ඒ රූප මුල් කරගෙන මේ බාහිර රූප මුල් කරගෙන අධ්‍යාත්මික ඇති වෙච්ච යම් රූපයක් තියෙනවනම් ඒක මොකද්ද? ඒක මොහොතින් මොහොත වෙනස් වෙනවා. එසැනින් වෙනස් වෙනවා. රූප දකින්න වෙලාවට වෙනස් වෙනවා. ඔය වෙනස හඳුන ගන්න නම් කොහෙද ඉන්න ඕන? අතීතේ ඉඳලා හරියන්නේ නැහැ. අනාගතේ ඉඳලා හරියන්නේ නැහැ. වර්තමානයේ ඉන්න ඕන. මේ මොහොතේ ඉන්න ඕන. ඒතර මේ මොහොතේ ඉන්න කෙනාගේ හිත අතීතයට දුවන්නේත් නැති නිසා අනාගතයට දුවන්නේත් නැති නිසා එයාගේ හිත හැම තිස්සෙම එක අරමුණකට ફોකස් කරලා තියෙන නිසා කෙලෙස් සිටිවිලි රින්ගන්නට හිත ඉඩ නැහැ. අන්න කෙලෙස් සිටිවිලි හිතේ රින්ගන්නට ඉඩ නැති නිසා කෙලෙස් තුනී වෙලා යනවා. ඒ හිතට කෙලෙස් රින්ග ගන්න බැරි නිසා කෙලෙස් ටික ටික අඩු වෙලා යනවා. එහෙම අඩු වෙලා ගිය දවසට තමයි අපිට කවදා හරි දවසක සසරින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඔබ ජීවත් වෙන හැම මොහොතකම ක්ලේශ ප්‍රහාණයට ගැලපෙන විදිහට ඔබ ජීවත් වෙන්න. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද? සසර දුකක් බව තේරුම් අරගෙන අන්න ඒ දුක නැති කර ගැනීමට අවශ්‍ය වෙන විදිහේ ක්‍රියාමාර්ගවලට අනුගත වීම.
එතකොට සසර දුකක් බව තේරුම් ගන්න එක තමයි දුක්ඛේ ඥානං කියලා කිව්වේ. දොර සසර කියලා කිව්වේ මේ අතීතයේ හිටපු සත්වෙක් වර්තමානයට ආවා, වර්තමානයේ හිටපු එක්කෙනෙක් අනාගතයට යනවා කියන ඒ සම්මුති සසරම විතරක් නෙවෙයි. සසර කියලා කියන්නේ මොකද්ද? මේ සිත තුල ගොඩනගෙන මේ සංකල්ප සිටිවිලි ඇති වෙමින් නැති වෙමින් පෙරලෙමින් යන හැටි තේරුම් අරගෙන එවන් සිටිවිලි වල තණ්හාවෙන් උපාදානයෙන් බැඳෙන්න ගියොත් දුකයි කියන එක තේරුම් ගන්න. ඒතර ඒ දුක තේරුම් ගන්න ඔබ ආයි මැරිලා ඉපදෙනකන් ඉන්න ඕනේ නේද? දැන් ජාතිපි දුක්ඛා කියලා අපි සාමාන්‍ය කියන ඉපදීම දුකයි කියන සම්මුතිය දිහා බැලුවොත් දැන් අපිට ওই දුක මතකයිද අමතකයිද කියලා බලන්න. අමතකයි නේද? අපි දැන් ඉපදෙන්න සම්මුතියක් විදිහට හිතන්න. අපි ඉපදෙන්න ඉන්න අම්මගේ කුසේ ඉන්නකොට කොච්චර අමාරුවෙන්ද ඉන්නේ නැත්තේ නේ? වකුටු වෙලා මාස 6-7ක් ඕජස් ගොඩක් නැද්දේ අමාරුවෙන් කොච්චර අමාරුවෙන් ඉන්නේ නැද්ද කියලා හිතන්න නේ? වකුටු වෙලා එහෙම ඉන්නවා කියන එක කොච්චර අමාරුවෙන් ඉන්නේ නැද්ද? දැන් පැයක් බණ අහන්න ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ගියාම කොච්චර මේ හන්දිපත්‍රි දෙන්න ගන්නවද නේද? ඒකත් එහාට මෙහාට කරගෙන කොච්චර අමාරුවෙන්ද ඉන්නේ. එහෙව් එකේ හිතන්න මාස ගාණක් වකුටු වෙලා අරම ඉන්නවා කියන එක ඕජස් ගොඩක් නැත්නම් කොච්චර අමාරුද නේ? එහෙම හිටපු අය අපි හැමෝම දැන් මතකද ඒවා? මතක නැහැ. දැන් ඒක දුකක් කියලා දැනෙන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ආයි යන්න හදන ඒ වගේම තැනකට. හරියට සිරිපාදේ යනවා වගේ. සිරිපාදෙත් එහෙමනේ. නගිනකොට කියන්නේ අර මහගිරි දඹේ හරියට යනකොට මේ නම් අන්තිම ගමනයි පළවෙනි ගමන ආයි නම් කතා කරන්නත් එපා මට කිය බැන බැන යන්නේ. හැබැයි ආයි අවුරුදු 10ක් විතර ගියාට පස්සේ කවුරු හරි කතා කරු යන්න හිතනවනේ. ඇයි ඒ? අර විඳපු දුක අමතක. අන්න ඒ වගේ අපිට මේ දැන් මේ ජාති දුක අමතක වෙලා තියෙන්නේ. මොකද ඒක පිළිබඳව දැන් අපිට ප්‍රත්‍යක්ෂ භාවයක් නැහැ. හැබැයි අපිට ප්‍රත්‍යක්ෂයි මේ මොහොත තුල මේ ඇති වෙන ජාතිය, මේ හට ගැනීම. අන්නේ දිහා බලන්න පුරුදු වෙන්න. මේ මොහොත තුල ඇති වෙන తত্ত্বය අපි තේරුම් ගන්න නම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගොදුරු වෙලා ඒව ඇති වෙලා නැති වෙලා යන හැටි දකින්න පුරුදු වෙන්න. අන්නේ ඒවයි තණ්හාවෙන් බැඳිලා ඉන්න වෙලාවට ඒවා වෙනස් වුණු දුකයි කියන එකත් ඔබ තේරුම් ගන්න. ඒක තමයි දුකට හේතුව. දුක්ඛ සමුදය කියලා කිව්වේ ඒකයි. නේද? එතකොට එහෙම අරමුණෙහි බැඳීම නම් දුකට හේතුව. දුක නැති කිරීම යනු කුමක්ද? ඒ අරමුණෙහි නොබැඳී සිටීමයි කියලා තේරුම් ගන්න. එහෙම නොබැඳී ඉඳීම තමයි දුක නැති කරන්න තියෙන මඟ කියලා දන්න කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? සිතින්, කයින්, වචනෙන් හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවා. නොබැඳී ඉන්න නේද? සාමාන්‍යයෙන් උපදිනේ ආදී වශයෙන් සම්මුතියෙන් දකින්න කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? දුක නැති කිරීම සඳහා සිතින්, කයින්, වචනෙන් බැඳී ක්‍රියාත්මක කරනවා. කුමක බැඳීද ක්‍රියාත්මක කරන්නේ? අර ලෞකික වශයෙන් බැඳෙන්න පුළුවන් සැපයෙහි බැඳී ක්‍රියාත්මක කරනවා. වැඩෙනවා නේද? මේක දුකයි තමයි. හැබැයි මීට වැඩිය හොඳ වෙයි දිව්‍ය ලෝකෙ පැත්තේ රවුමක් ගියොත් කියලා. නේද? ඔන්න ඉතින් අනේ ඉතින් පින් කරපු අය ඒ වගේ තැන්වල යන්නේ. කල්යාණ මිත්‍රයොත් ඉන්නවනේ දුසිත දිව්‍ය ලෝකෙ වගේ ඒ වගේ තැනකට ගිහිල්ලා බණක් අහලා එහෙම්ම නිවන් දකින්න පුළුවන්. ආදී වශයෙන් භව රාගයත් ගොඩ නගාගෙන සංසාරෙ දික් කර ගන්නවා. ඒකනේ කරන්නේ කොටක්. මොකද්ද මේ කරන්නේ හරියට බැලුවොත්? හරියට බැලුවොත් මේ අතට ලැබිච්ච අවස්ථාව නැති කර ගන්න. පින්වත්නි, දැන් බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන්ට කලින් හිත දියුණු කරගත්ත අන්‍යාගමිකයෝ හිටියේනේ. අරූපාවචර ධ්‍යාන උපදව ගත්තයි. අභිඥාලාභින් හිටියා. නේද? දැන් ඒ කට්ටිය අතරේ හිටිය පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තිබිච්ච අය. කවුද පුබ්බේ නිවාසානුස්සති ඥාන තියනයි කියන්නේ? පෙර විසූ කඳ පිළිවෙල. ඒ කියන්නේ කලින් ආත්මවල ඉපදිලා හිටි දකින්න පුළුවන් හැකියාව. ආත්ම භව 1ක් 2ක් 7ක් 10ක් 100ක් ඔය ආදි වශයෙන් ආපස්සට හිතන්න පුළුවන් අය හිටියේ. නේද? දැන් එතකොට
ඒ අයට මේ සංසාරේ දිගින් දිගටම එන එක දුකයි කියලා වැටහුනේ නෑනේ. නේද? ඒ එච්චර දැකලත් ඒ අයට වැටහීමක් ආවේ නෑනේ. ඇයි ඒක ඇති කරගන්න ඕන විශිෂ්ට ඥානයකින්. උබ්බේ නිවාසානුසති ඥාන තිබ්බ කියලාම ඒ ඥානෙ පහළ වෙන්නේ නෑ. ඒක විෂය වන්නේ ලෞතර බුදු කෙනෙකුට විතරයි. බලන්න අච්චර හිත දිනු කර කෙනෙක් ගත්ත කෙනෙකුටත් ඒක තේරෙන්නේ නැතිකොට. නේ? එතකොට අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාස්ත්‍රත්වය ලබාගෙන උන්වහන්සේගේ ශ්‍රාවක භාවය ලබාගත් අපිට නිකම්ම ලැබිලා තියෙන chance එක. මොකද්ද? මේ ආර්ය සත්‍ය හරියට තේරුම් ගන්න. උන්වහන්සේ අවබෝධ කරගෙන අපිට ඒ අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන විදිහට ඒ මඟ පෙන්වලා තියෙනවා. එහෙනම් තේරුම් ගන්න උත්සාහවත් විය යුත්තේ අන්න ඒ මගයි. ඒ නිසා ඔබ ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරනකොට පැවැත්ම තහවුරු කරන වැඩ නෙවෙයි කරන්න ඕන. මොකද්ද? නැවැත්ම තහවුරු කරන වැඩ. ඒ නිසා දෘෂ්ටියම පිරිසිදු කරගන්න ඕන. ඒතර පැවැත්ම තහවුරු වෙන්නේ කොහොමද? සිතින්, කයින්, වචනයෙන් ලෝභ, ද්වේෂ, මෝහ මිශ්‍රව හොඳ දේවල් කළොත් අන්න පැවැත්ම තහවුරු වෙනවා. ඒක ලෞකික සම්මාදිටිය මුල් කරගෙන කරන ක්‍රියාකාරකම්. සිතින්, කයින්, වචනයෙන් ලෝභ, ද්වේෂ, මෝහ නැතුව හොඳ දේවල් කරන්න පුළුවන් නම් අන්න ලෝකෝත්තර පැත්තට යනවා. එනිසා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග හඳුන්වන තැන හැමතිස්සෙම යොදන වචන කිහිපයක් තියෙනවා. ඒ තමයි විරාග නිස්සිතං, විවේක නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් කියලා වචන ටික. එතකොට ඒ ක්‍රියාකාරකම් තුල රාගය තියෙන්න බෑ. කෙලස් තියෙන්න බෑ. දැන් උදාහරණයකට ගමු. අපි සීලය විදිහට ගන්නවා. සිල් තියනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සිල් වර්ග කීයක් තියෙනවා? 3ක් තියෙනවානේ. මොනවාද සිල් වර්ග 3? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. නේද? එතකොට සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන. හොඳ වචන. හැබැයි හොඳ වචන වුණාට කෙලෙස් සහිත වෙන්න බෑ. නේද? දැන් සමහරු හොඳ වචන කතා කරනවා. හොඳ වචන කතා කරගම එයා හිතන මං ඉන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. හැබැයි හොඳ වුණාට එයා ඒ වචන කතා කරන්නේ කෙලෙස් මිශ්‍රිතව. සමහරු ඉන්න බොහොම ආදරෙන් කතා කරනවා. නේද? ගෙදර ආපු ගමන් ආදරෙන් කතා කරනවා. හේතුව බලනකොට තේ එකක් හදාගන්න. මේ ආදරෙන් කතා කරලා තියෙන්නේ. නේද? බැන බැන තේ ඉල්ලන වැඩි ආදරෙන් කතා කරලා ඉල්ලන එක හොඳයි. ඒක පැවැත්මට හොඳයි. හැබැයි එහෙම නැතු ලෞකික අපේක්ෂා වලින් තොරව කරුණාව මෛත්‍රී ඉස්මතු කරගෙන ඒක කතා කරනවා නම් අන්න ඒක මාර්ගාංගයක් වෙනවා. නේ? දැන් සමහර අය සත්තු මරන්නේ නැහැ. සත්තු මරණ එකකින් වළකිනවා. සත්තු මරන්නේ නැත්තේ මොකක් නිසාද? මරන්නේ නැත්තේ මරුවොත් අපාය යන්න වෙයි කියන බයට. නමුත් මරන්නේ නැතුව ඉන්න ඕන මොකක් නිසාද? විරතිය දුරු කර ගැනීම සඳහා. මරන්නේ රතියට. රතිය කියන්නේ මොකක්ද? ඒ ක්‍රියාව කරන්න තියෙන කැමැත්ත. නොමර ඉන්න නම් තියෙන විරති චෛතසිකයෙන් ඕන. කරුණා මෛත්‍රී නොමර ඉන්න ඕන. ඒක තමයි කුසලයේ වැඩින්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන. දන් දෙනවා සමහර අය. දන් දෙන්නේ මොකක් නිසාද? දන් දෙන්නේ සංසාරේ ලැබෙයි කියන විශ්වාසය නිසා. අපි දින්නට අපිට හරියන්නේ නැහැ කිය ඉන්නේ ඇයි? ඒ අර හරියන්නේ නැහැ කියලා කියන්නේ මොකද? ඒක අපේක්ෂා කරන නිසා. හැබැයි හරියට දුන්නොත් හරියනවා. ඒ මොහොතේම හරියනවා. මොකද්ද? අතහැරීම සඳහායි මම මේ දීම් පාවිච්චි කරන්න කියලා කායිකව ඒක කරනව නම් ලෝභය තුනී කර ගැනීම අදහසින් ඒ මොහොතේ මේ ක්‍රියාවිෂ්ඨ වෙනවා. අන්න ඒ විදිහට කරන ක්‍රියාකාරකම් තමයි මාර්ගාංග බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි කවුරු හරි කෙනෙක් දුක පිළිබඳව හොඳට වටහා ගන්න කෙනා මොකද කරන්නේ? සසර දුක දැකලා ආදීනවයක් විදිහට ඒ ආදීනවයක් විදිහට දැකලා බය ඇති කර ගන්න. එහෙනම් ඔබ බිය විය යුත්තේ භවට නෙවෙයි. මොකටද? සසරටයි. නේද? සසරට බිය වෙන කෙනා මොකද කරන්නේ? සසරට එන්න වෙන දේවල් කරන්න යන්නේ නැහැ. නේ? ඒ නිසා දැන් ඔබ ඔබෙන්ම අහගන්න ඕන මම සසරට බය කෙනෙක්.
සසරට මම බය නම් සසරට නොඑන්න මම මේ වෙනකොට මොනවද කළා තියෙන්නේ නේද? දැන් සමහර වෙලාවට ඔබ මේ සසරට බයයි කියලා හිතලා ඉවර වෙලා කරලා තියෙන දේවල්ම මොකක්ද? සසරට එන්නේ හිතුවේ නෙම වෙන්නේ නැති කළා තියෙන්නේ දැන්. අන්න එහෙම උනේ ඇයි? සම්මා දිට්ඨිය නැතිකම නිසා. නේද? සසරට බය තිබුණා. ඒ හින්දා සසරට එන්න කැමැත්තක් නැතිව කරලා තියෙන්නේ මොනවද? සසරට එන වැඩමයි. ඇයි එහෙම වැඩක් කළේ? සම්මා දිට්ඨිය නොතිබුණ නිසා. සම්මා දිට්ඨිය තියෙන කෙනා සසරට එන්න බය නම් සසරට කැමති නැත්තම් සිතින් කයින් වචනයෙන් කරන හැම ක්‍රියාවක්ම සසරට නොයන විදිහටයි කරන්නේ. අපි සසරට බය වෙලා තියෙන්නේ සංසාරේ දුක් විඳින්න වෙයි කියන නිසා. සංසාරේ දුක් විඳින්න වෙයි කියන බයට අපි මොකද කියන්නේ? සැප විඳින්න අවශ්‍ය කරන දේ කර්ම රැස් කරගෙන තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සැප විඳගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලට ගොදුරු වෙලා දිගින් දිගට සංසාරේ යනවා. ඉතින් කොයින්ද අපිට නිවනක්? ඒ නිවන සාක්ෂාත් කරගන්න නම් මෙන්න මේ දුක පිළිබඳව නිවැරදි දැක්මක් අවශ්‍ය වෙනවා. ඒ දුක හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව දුක්ඛ සමුදය පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වෙනවා. ඒ දුක හටගන්නේ මෙන්න මේ හේතුව නිසායි. ඒ හේතුව නැති කළොත් දුක නැති වෙනවා කියන එක පිළිබඳව නිවැරදි දැක්මක් හෙවත් නිවන පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වෙනවා. නිවන පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගන්න කෙනා ඒ නිවන සාක්ෂාත් කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි යුතුයි. කොහොමද? කෙලෙස් ප්‍රහාණය වෙන විදියට ඒ වැඩි යුතුයි කියලා දැක්මක් ඇති වෙනවා. අන්නේ ඇති කරගන්න චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න දැක්ම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙම දැක්මෙන් කටයුතු කරන කෙනා පැවැත්ම තහවුරු කරගන්නේ නැහැ. නැවැත්ම තහවුරු කරගන්නවා. එයා සංසාර ගමන ටික ටික කෙටි කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. නැවැත්ම ඉලක්ක කරගෙන කටයුතු කරන කෙනා හැම තිස්සෙම ජීවත් වෙන්නේ ඉක්ුත්වගේ අතීතයේ නෙවෙයි, නොපැමිණි අනාගතයේ නෙවෙයි, වර්තමානයේ මේ මොහොතේ. මේ මොහොතේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන වෙලාවට ඒ වායින් කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට ඒ අරමුණු පරිහරණය කරන්න පුරුදු වෙනවා. කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට අරමුණු පරිහරණය කරන කෙනා කෙලෙස් ප්‍රහාණය කරනවා. පින්වත්නි, අපි රූප බලන්නේ අතීතයේ නෙවෙයි මේ මොහොතේ. නේද? වර්තමානයේ සද්ධාහන ගඳ සුවඳ ආග්‍රහණය කරන ජීවත් වෙනකොට මේ අරමුණු පරිහරණය කරන්නේ මේ මොහොතේ. අන්න ඒ මේ මොහොතේ කරන අරමුණු පරිහරණය නුවණින් සිහියෙන් කරන්න පුරුදු වුණොත් ඒ හැම මොහොතකම ඔබේ හිතේ කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒට ඔබට නිසි දැක්මක් අවශ්‍යයි, සම්මා දිට්ඨියක් අවශ්‍යයි. ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත ඔබේ ජීවිත සුවපත් කර ගැනීම ඔබේ වගකීමයි. ඒ සඳහා අවශ්‍ය කරන දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර තුළින් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලැබිලා තියෙන මේ මොහොතේ ඔබ කල යුත්තේ මේ දුක් සහිත සසරට නැවත නැවත වැටෙන විදිහේ වැඩ කරන එක නෙවෙයි, සසර ගමන කෙටි කරගන්න වෙන විදිහට මේ මොහොත තුල ජීවිතය පවත්වා ගැනීම. අන්න ඒ සඳහා ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා.